දුවල පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි ජපන් පන්තිය පටන් ගන්නවා. සුබ සන්ධ්‍යාවක් සර්. ඔකේ සුබ සන්ධ්‍යාවක් දුවල පුතාලා හැමෝටම. අපි ඊයේ කතා කරපු තැනින් අපි පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. දුවල පුතාලට රෙකෝඩින් එහෙම ඕන දුවල පුතාලා නම් අත උස්සන අයිකන් එක ක්ලික් කරන්න. අපි චුට්ටක් ඉන්න. හරි අපි ඊයේ පටන් ගත්ත ඉවරුණු තැනින් කතා කරොත් එහෙම අපි ඊයේ අන්තිමට කතා කරපු කොටස අපි මේ අභ්‍යාස පොතේ අපි කතා කරේ මේ නාකේයෝෂි ඊකේයෝෂි කියන එක භාවිතා කරන ආකාරය. නාකේයෝෂි ඊකේයෝෂි කියන එක නාම පදයකට කලින් භාවිතා කරන ආකාරය ගැන කතා කරේ. එතකොට නාකේයෝෂි කියන එක නාම පදයකට කලින් භාවිතා කරනකොට අපි ඒක නාකේයෝෂි කියන එකේ නා කියන එක බොහෝ වෙලාවට ලියවෙන්නේ නැහැ. ඒ නමුත් අපි ඒක නාම පදයකට කලින් භාවිතා කරනවා නම් නා කියන අකුර ලියන්න ඕන. ඊකේයෝෂි කියන එකේ බොහෝ දුරට ඊ කියන අකුර තියෙනවා. ඒක නිසා අපි ඒක අලුතෙන් ලියන්න අවශ්‍ය නැහැ කියන එක තමයි අපි කතා කරේ. නා කියන එක මම ආයෙත් කිව්වොත් එහෙම නා කියන නාකේයෝෂි වල නා කියන කේයෝෂි කියලා කියන්නේ ඇඩ්ජෙක්ටිව්. ඒ කියන්නේ නාම විශේෂණ කියන එක. එතකොට කේයෝෂි. එතකොට අපි මේ නා කියන එක ඒක අපි සාමාන්‍යයෙන් ලියලා නැහැ කියන එක මම කතා කරේ. එතකොට නමුත් අපි ඒක නාම පදයකට ඉස්සරහින් නා කියන කේයෝෂි ඒ කියන්නේ ඒක ලියනකොට අපි නා කියන අකුර ලියන්න ඕන කියන එක. ඊ කියන අකුර එහෙම ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඊ කියන අකුර ඒ ඊකේයෝෂි වල අන්තිමට තියෙනවා. ඒක නිසා අපි බොහෝ දුරට ඒක ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක තමයි කතා කරන්නේ. අපි දැනට උදාහරණ 3ක් කතා කරලා තියෙනවා. නා කියන කේයෝෂි වලට සිසුකා කියන එක, ජෝබු කියන එක, කිරේ කියන එක. ඊ කියන එකට එතකොට හිරොයි කියන එක, කුරොයි කියන එක, ඊ කියන එක, අතරාශි, ඕකි, ශිරොයි, අකයි කියන මේ ටික අපි කතා කරලා තියෙනවා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මෙතන ඉඳන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී බැලුවොත් එහෙම රේනොයෝනි ඊනසයි. රේනොයෝනි ඊනසයි. එතකොට අපි බැලුවොත් එහෙම රේනොයෝනි ඊනසයි කියලා. එතකොට මේ අවස්ථාව එතකොට බැලුවොත් අසොකෝවා හිරොයි කෝෙන්දෙස්. එතකොට අසොකෝවා හිරොයි කෝෙන්දෙස් කියලා දක්වලා තියෙනවා. වරහන් නැති ලියලා තියෙනවා සිසුකා. අසොකෝවා හිරොයි කෝෙන්දෙස් කියලා. එතකොට මේ අවස්ථාවේදී මේ හිරොයි කියන එකට වෙනුවට මේ අවස්ථාවේදී මේ සිසුක කියන එක වෙනත් දාලා තියෙනවා. හිරොයි කියන එක වෙනුවට තමයි එතකොට මේ සිසුක කියන එක භාවිතා කරලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී අසකෝවා හිරොයි කෝෙන්දෙස් කියන එක ඊළඟට ඒක වෙනස් කරලා තියෙනවා. අසකෝවා සිසුකන කෝෙන්දෙස්. ඒ කියන්නේ ඊකේයෝෂි තිවිච් එක නාකේයෝෂි විදිහට මෙතන ලියලා තියෙනවා. නමුත් ඒක මොකක් හරි ඒකේයෝෂි එක වෙනස් කිරීමක් විතරයි කරලා තියෙන්නේ. ඊ කියන එක නා කියන එකට වෙනස් කිරීමක් නෙවෙයි මෙතන කතා කරන්නේ. එතකොට මේ වරහන් ඇතුලේ තියෙන කේයෝෂි එක මෙතනට මේක වෙනුවට භාවිතා කරනවා කියන එක තමයි තියෙන්නේ. එතකොට මෙතන බැලුවොත් එහෙම සිංහල තේරුම බැලුවොත් එහෙම අසකෝවා හිරොයි කෝෙන්දෙස් මේ අවස්ථාවේදී මෙතන දුල පුතාලා මේ වරද්ද ගන්න එපා. මේ අවස්ථාවේදී මෙතන මේ ඉඩ තියලා තියෙනවා. නමුත් ජපන් භාෂාවේ ඉඩ තියන්නේ නැහැ වාක්‍යවලදී. ඒක මතක තියාගන්න. ඉඩ තියලා තියෙන්නේ මෙතන මෙහෙම ඉඩ තියලා තියෙන්නේ මේක හිරගනා වලින් ලියලා තියෙන හින්දා. හිරගනා වලින් ලිව්වත් ඉඩ තියන්නේ නැහැ. නමුත් මේ පොතේදී මේක දුවල පුතාලට කියවන්න පහසු වෙන්නේ ඉඩ තියලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ඉඩ තියන්නේ ජපන් භාෂාවේ. එක දිගට ලියාගෙන යන්නේ. ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න. ඒක නිසා මෙහෙම මේ ඉඩ තියන්නේ නැහැ කියන එක මතක තියාගන්න. නමුත් මේ අවස්ථාවේදී හිරගනා විතරක් ලිව්වොත් එතකොට ඉඩ තියුවේ නැත්නම් අපිට කියවන්න බෑ. ඒක නිසා තමයි මේ පොතේ එහෙම ඉඩ තියලා තියෙන්නේ. ඒක ප්‍රායෝගික නැති නිසා ඉඩ තියන්නේ නැහැ කියන එක. නමුත් දුවල පුතාලා කන්ජි භාවිතා කරන හින්දා එතකොට ඉස්සරහට මෙහෙම ඉඩ තියන්නේ නැහැ කියන එක හොඳට මතක තියාගන්න. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී අසකෝවා හිරොයි කෝෙන්දෙස් කියලා කියන්නේ අතන පුළුල්. කෝෙන් කියලා කියන්නේ එතකොට ඒක පාක් එකක්.
ලොකු පාක් එකක් කියන පුළුල් කියන එක. එතකොට පාක් එකක් කියන එක. ඊළඟ කොටස බැලුවොත් එහෙම අසුකෝවා සිසුකන කොයින් දෙස්. මේ අවස්ථාවේදී හිරොයි කියන එක වෙනුවට නිශ්ශබ්ද පාක් එකක් උද්‍යානයක් කියලා කියන්න විදියට භාවිතා කරොත් අසුකෝවා එහෙමමයි. සිසුකා කලින් අවස්ථාවේ හිරොයි කියලා කිව්වේ ඊකේ යෝෂි. මේ අවස්ථාවේදී සිසුකන කියලා භාවිතා වෙනවා නිශ්ශබ්ද කියලා. සිසුකන කොයින් දෙස්. ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම කොරේවා ඔයිෂී රින්ගෝ දෙස්. මේ අවස්ථාවේදී කොරේවා ඔයිෂී රින්ගෝ දෙස්. ඔයිෂී කියලා කියන්නේ රසයි කියන එක. කලින් අපි ඒක ලියාගෙන නෑ අලුත් දෙයක් ඒක. ඒක නිසා ඊකේ යෝෂි එතකොට මේ අවස්ථාවේදී ඔයිෂී. ඔයිෂී කියලා කියන්නේ රසයි. ඊකේ යෝෂියක් එතකොට මේ අවස්ථාවේදී ඊකේ යෝෂි මේක නාකේ යෝෂි කියලා ලිව්වොත් එහෙම කලින් එකට ඇඩ් කරගන්න දුල පුතාලා. එතකොට මේ අවස්ථාවේදී ඔයිෂි. ඔයිෂි කියලා කියන්නේ රසයි. ඕකී කියන එක කියන්නේ විශාලයි කියන එක. ඒක අපි කලින් මම හිතන්නේ කතා කරා ඕකී කියන එක. ඒක නිසා ඕකී කියන එකයි ඔයිෂි කියන එකයි එතකොට මේක මේ වෙනුවට භාවිතා කරන්න කියන එක තමයි මෙතන තියෙන්නේ. ඊළඟ එක බැලුවොත් එහෙම කොනෝ ශිරොයි හනාවා නන් දෙස්කා. කොනෝ හා කියන එක දුවල පුතාලා පොඩ්ඩක් බලන්න. හා කියන එක ඒක ලියන විදිය. හා කියන එක ලියන විදිය පොඩ්ඩක්. හා කියලා කියන්නේ මේ කොටස ලියන්නේ ඊට පස්සේ මෙහෙම හා කියලා ලියන්නේ මෙහෙම මේ වා කියලා සමහර අවස්ථාවලදී එතකොට භාවිතා වෙනවා කියලා දුවල පුතාලා දන්නවා. එතකොට මේ අවස්ථාවේදී හනා කියලා කියන්නේ මල. හනා කියලා කියන්නේ මල. කොනෝ කියලා කියන්නේ මේ ශිරොයි කියලා කියන්නේ. ශිරොයි කියන එකත් අපි කලින් ලියාගත්ත සුදු පාට. කොනෝ ශිරොයි හනාවා නන් දෙස්කා. අපි ඊළඟට අකයි කියන එකත් ලියාගත්ත. අකයි කියලා කියන්නේ රතු පාට. ඒක නිසා ඒකත් දුවල පුතාලා දන්න දෙයක්. මේ අවස්ථාවේදී ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම මිසුනෝසන් කියලා කියන්නේ පුජ්‍යලයේ නමක්. මිසුනෝ කියලා කියන්නේ වාසකමක්. එතකොට මිසුනෝසන් වා කිරේනා හිතෝ දෙස්. කිරේනා හිතෝ දෙස්. එතකොට කිරේනා හිතෝ කියලා කියන්නේ එතකොට කිරේ කියලා. කිරේනා කියන එක දුවල පුතාලා කලින් ඉගෙනගෙන තිනු. කිරේ කියන එකේ නාකේ යෝෂයක් කිරේ කියලා කියන්නේ. එතකොට ඒක කලින් ලිව්වා. එතකොට ඒක නිසා අපි නා කියන එක අනිවාර්යෙන් දාන්න ඕන කියලා කිව්වා. මිසුනෝසන් වා කිරේනා හිතෝ දෙස්. මේ අවස්ථාවේදී ඒක ඔමොශිරොයි කියලා කියන්නේ ඔමොශිරොයි කියන එකට ඒක විනාශ කරන්න කියන එක තමයි තියෙන්නේ. ඔමොශිරොයි කියලා කියන්නේ එතකොට ඔමොශිරොයි කියන එක එතකොට ඔමොශිරොයි කියලා කියන්නේ ඒක අපි යුට්ටක් ඉඳුල් පුතාන් මම ආපහු ඒ මුල කොටස කියන්නම්. එතකොට මෙතන අසකෝවා හිරොයි කෝයින් දෙස්. අසකෝවා හිරොයි කෝයින් දෙස් කියලා කියන්නේ අතන පුළුල් මේ පාක් එක ලොකු පාක් එකක් කියන එක. එතකොට ඊළඟ කොටස බැලුවොත් එීම අසකෝවා මේ හිරොයි කියන මේ අවස්ථාවේදී කේයෝෂි එක ඊ වෙන්න පුළුවන් නා වෙන්න පුළුවන්. ඒකට වරහන ඇතුලේ තියෙන කේයෝෂි එක ආදේශ කිරීමක් කරන්න කියලා තියෙන. ඒක වෙනුවට ඒක නිසා ඊති උනත් නාති උනත් කමන්නේ. ඒක සම්පූර්ණයෙන් අයින් කළා මේ වරහන් ඇතුලේ තියෙන කේයෝෂි එක ඒ වෙනුවට යොදන්න කියන එක තමයි තියෙන්නේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී සිසුකා කියලා කියන්නේ එතකොට නිශ්ශබ්ද කියන එක. ඒක අපි සාමාන්‍ය භාවිතා කරන්නේ නාකිය යෝෂයක් විදිහට හින්දා සිසුකන කියලා භාවිතා කරන්න වෙනවා. ඒක නිසා තමයි මෙතන සිසුකනා කියලා ලියන්නේ. ඊළඟට තියෙන්නේ ඔයිෂී කියන එක. ඔයිෂී කියලා කියන්නේ එතකොට ඊකේ යෝෂයක්. ඒක වෙනුවට ඕකී කියන කේයෝෂය භාවිතා කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මෙතන ඒ වෙනත් වාක්‍යයක් එකේදී මේ හදන්න කියලා තියෙන්නේ ඒකේ යෝෂයක් දාලා. එතකොට ඒක නාම පදයට ඉස්සරහින්.
මේ අවස්ථාවේදී ශිරොයි කියන එක ශිරොයි කියන එකයි අකයි කියන එකයි මාරු කරලා. එතකොට සුදු පාට සුදු පාට මල මොකක්ද කියලා අහනවා. ඊළඟට තව කෙනෙක් අහන්න පුළුවන් රතු පාට මල මොකක්ද කියලා. ඒ අවස්ථාව. ඊළඟට මිසුන සංවා කිරේන හිතෝ දෙස් කියලා දක්වලා තියෙනවා. එතකොට කිරේන කියලා කියන්නේ ලස්සන කියලා. මිසුන සං කියන එතකොට පුජ්‍යලයා මේ ගෑනු කෙනෙක් ගැන කතා කරන්නේ. එතකොට එයා ලස්සන පුජ්‍යලයෙක් ගැන කියලා කියනවා. ඊළඟට මේ අවස්ථාවේදී මේ කිරේන කියන මේ අවස්ථාව වෙනුවට ඔමොශිරොයි කියලා. ඒ කියන්නේ ඔමොශිරොයි කියලා කියන්නේ ප්‍රීතිමත් කියන ප්‍රීතිමත් නෙවෙයි ඔමොශිරොයි කියලා කියන්නේ දුල පුතාලා කතා කරාම එහෙම මේ පුජ්‍යලයාත් එක්ක ඒ කියන්නේ හරි සතුටින් කතා කරන්න පුළුවන්. ඒ වගේ පුජ්‍යලයෙක් කියන එක තමයි එතන තියෙන්නේ. මේ අවස්ථාවේදී මේ අවස්ථාව ඔමොශිරොයි කියලා කියන්නේ ඒ පුජ්‍යලයාත් කියන්නේ එතකොට ඔමොශිරොයි කියලා කියන්නේ සිංහලෙන් කිව්වොත් මේ පුජ්‍යලයාත් එක්ක අපි කතා කරාම මේ පුජ්‍යලයා විවිධ ඒ කියන්නේ විහිළු කියනකට වඩා එතකොට මේ පුජ්‍යලයා එක එක දේවල් කියනවා කියන එක. ඒ කියන්නේ මේ පුජ්‍යලයා එතකොට සිංහල තේරුම මට එකපාරට වෙන්නේ නැහැ. නමුත් මේ පුජ්‍යලයා මේ අපි එතන ඒක මේ කොටස මේ වුණොත් එහෙම ඒක ඔමොශිරොයි කියලා කියන්නේ ඒ දුවල පුතාලට අහන් ඒ පුජ්‍යලත් එක්ක කතා කරනකොට ඒ පුජ්‍යලයා කියන දේවල් අහන් ඉන්න හිතන ඒ වගේ පුජ්‍යලයක් කියන එක ඒක මතක තියාගන්න. සතුටු ඔමොශිරොයි කියලා කියන්නේ නිකන් මේ ප්‍රීතිමත් කියන එක නේ. ඔමොශිරොයි කියලා කියන්නේ ප්‍රියජනක වගේ ප්‍රියජනකයි. ප්‍රියජනක කියන එක ඒක ප්‍රියජනක පුජ්‍යලයක් කියන එක. ඔමොශිරොයි කියලා කියන්නේ ප්‍රියජනක පුජ්‍යලයක් කියන එක. එතකොට මිසුනෝ සාම කිරේන කියන එක කිරේ කියන එක වෙනුවට මේ ඔමොශිරොයි කියන එක භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒකේ සම්පූර්ණයෙන්ම ඒකේ මේ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කේයෝෂිකින් වෙනස් වුණාම. එතකොට මේ අවස්ථාවේදී කිරේ කියන එක වෙනුවට ඔමොශිරොයි කියන එක භාවිතා කරන්න. ඒ කියන්නේ ලස්සන කියන එක වෙනුවට එතකොට ඔමොශිරොයි කියලා කියන්නේ එතකොට මේ පුජ්‍යලයා ප්‍රියජනකයි කියන. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම කොකෝවා ඕකී මචි දෙස්. මේ අවස්ථාවේදී ඕකී කියන එක ඕකී කියලා කියන්නේ එතකොට ඊකේ යෝෂියක්. ඕකී කියලා කියන්නේ ඊකේ යෝෂියක්. එතකොට මේකෙදි ඕකී කියන එක අපි කලින් ලිව්වා. මචි කියලා කියන්නේ නගරය. මචි කියන්නේ නගරය. එතකොට මේක ලොකු නගරයක්. ඊළඟ එක බැලුවොත් එහෙම නිගියකන නාකේ යෝෂියක් අපි කලින් ලියාගෙන නැහැ. එතකොට නිගියක නාකේ යෝෂියක් කියන්නේ නිගියක කියලා කියන්නේ කාර්ය බහුල කියන එක. අපි ඒක ලිව්වොත් එහෙම නිගියකන නිගියක කියලා ලියන්නේ අපි ඒකේ නා කියන එක භාවිතා කරන්න ඕන කියන එක මතක තියාගන්න දුවල පුතාලා නා කියන එක. නිගියක කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. නිගියකන කියලා අපි නාම පාදයකට ඉස්සරහින් ලියනකොට නා කියන එක භාවිතා කරන්න ඕන කියන එක මතක තියාගන්න. නිගියක කියන්නේ එතකොට නිගියක කියලා කියන්නේ කාර්ය බහුල. එතකොට ටෝකියෝ වගේ එහෙම වුණාම නිගියකන මචි. එතකොට අපි ගමක් එහෙම ගියොත් එහෙම එතකොට අපි බැලුවොත් එහෙම අපි කොක්කයිදෝ හරි අපි මේ යමගතා හරි මේ වගේ දුවල පුතාලා ඔෂින් කියන නාට්‍ය බලලා තිනවා. ඉක්මනට යමගතා සගා කියන වල ඉන්නේ. එතකොට ඒව සාමාන්‍යයෙන් එතකොට ඒවා සිසුකන මචි වෙන්නේ ඒවා. ටෝකියෝ බැලුවොත් එහෙම නිගියකන මචි වෙනවා. ටෝකියෝවා නිගියකන මචි දෙස් කියලා කියන්න පුළුවන්. අපි යමගතාවා සිසුකන මචි දෙස් කියලා කියන්න පුළුවන්. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේකේ මෙතනට වෙනකම් මම වේගයෙන් කතා කරන් ගියා. දුවල පුතාලා පොඩ්ඩක් ඒ කොටසට ඊකේ යෝෂි නාකේ යෝෂි එතකොට කේ යෝෂි කියලා කිව්වේ කේයෝෂි කියලා කිව්වේ අපි නාම විශේෂණ කියන එක තමයි කේයෝෂි කියලා කිව්වේ. ඒක ගැන අපි කතා කරන්නේ.
අපි මේ කොටස බැලුවොත් එහෙම අසකෝවා හිරොයි කෝෙන් දෙස් හිරොයි කියන එක අපි කතා කරලා තියෙනවා හිරේ කියලා කියන්නේ පුළුල් කියන එක හිරොයි කෝෙන් දෙස් මේ අවස්ථාවේදී අපි සිසුකනා කියන එක අපි කලින් කතා කරලා තියෙනවා සිසුකනා කියලා කියන්නේ නිශ්ශබ්ද එතකොට එතන නිශ්ශබ්ද එතකොට නිශ්ශබ්ද උද්‍යානයක් කියන එක තමයි සිසුකනා කියලා දක්වන්නේ මෙතෙන්ට වෙනකන් අපි කතා කරා මෙතෙන්ට වෙනකන් තේරුම් නැති කොටස් තියෙනවා නඳුල පුතාලා පොඩ්ඩක් අහන්න ඒ කොටස chat එකේ දැම්මක් කමන්නේ මොනවා හරි තියෙනවා නම් එතකොට කේයෝෂි ටික එතකොට අපි මෙතන කලින් තුනක් කතා කරලා තියෙනවා නාකේයෝෂි මෙතන එකක් කතා කරලා තියෙනවා එතකොට හතරක් අපි කතා කරා ඊකේයෝෂි ගොඩක් අපි කතා කරලා තියෙනවා දුල පුතාලා ඒ කොටස පොඩ්ඩක් මතක තියාගන්න ඒවයි තේරුමත් එක්ක මෙතෙන්ට වෙනකම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් අපි බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී මේ අවස්ථාවේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දුල පුතාලා ඒක මේ නම්බර කිව්වත් කමන්නේ මේක 1 2 3 කියලා මෙතන තියෙන අපි කතා කරපු එක. එතකොට 2 1 2 3 4 එහෙම 5 කියලා තියෙන්නේ. ඒකෙන් මේ නම්බර එක තේරුන්නේ නැහැ. ඒක වචනයක් තේරුන්නේ නැහැ කියලා කිව්වත් කමන්නේ. එතකොට ඒක තේරෙන්නේ නැති කොටසක් තියෙනවා නම් කියන්න. ඒක මයික් එක ඕන් කරලා කිව්වත් කමන්නේ. ඕකම පුළුවන් විදිහකට දුල පුතාලා ඒක chat එකේ දැම්මක් කමන්නේ. ශිරොයි කියලා කියන්නේ සුදු පාටයි කියන එක. ශිරොයි කියලා කියන්නේ සුදු පාටයි කියන එක. ශිරොයි කියලා කියන්නේ සුදු පාටයි කියන එක. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට දුල පුතාලා අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී අපි බැලුවොත් අනොචීසයි දෝබුසු. මෙතන චීසයි කියලා කියන්නේ කුඩයි. මේකත් එතකොට අපි නා කියන එකයි නාකේයෝෂි එතකොට ඊකේයෝෂි වෙන් කරොත් එහෙම එතකොට මෙතන චීසයි චීසයි කියන එක චීසයි කියලා කියන්නේ කුඩයි කියන එක චීසයි කියන්නේ කුඩයි කුඩා කියන එක කුඩා දෝබුස්සු කියලා අපි කලින් කතා කරලා තියෙනවා මේක සත්තු කියන එක අනොචීසයි දෝබුසුවා නන් දෙස්කා අනොචීසයි දෝබුසුවා නන් දෙස්කා පොඩි සත්තා මොකද්ද කියලා අහන්නේ නන් දෙස්කා අපි බැලුවොත් එහෙම එකට දීලා තියෙන එක මොකද්ද කවයි කියලා කියන්නේ සුරතල් හුරුබුහුටි කියන එක සුරතල් කියන එක කවයි කියලා එතකොට ඇදීමක් සිද්ධ වෙනවා. එතකොට ඒක මේ අවස්ථාවේදී කවයි කියන එක ඒක ඊකේයෝෂි වෙන්න ඕන. මම ඒක අපහු පාරච්චිට කරලා කියන්න චුට්ටක් න දූල පුතාලා ඉස්සරහට ඒ ජපන් භාෂාව දැන් අපිට ඒක එකපාරටම කේයෝෂි කියන එක එහෙම මේ වෙන්නේ නැහැ. නමුත් ඒක ජපන් භාෂාව මේක පුරුදු වුණාම දූල පුතාලාට මේව ගැන එහෙම හිතන්නේ නැහැ. කෙලින්ම ඒක ඒ වචනේත් එක්ක කෙලින්ම කටට එනවා. ඒක නිසා ලියනකොට වුණත් ඒක ජපන් කෙනෙක්ට වුණත් මොකද නාකේයෝෂිද ඊකේයෝෂිද කියලා සාමාන්‍යයෙන් ඒක එහෙම ලොකුවට එන්නේ නැහැ මතට. මොකද ඒක භාවිතා කරනකොට ඒක නිකම්ම පුරුදු වෙනවා. ඒක ගැන හිතන්නේ නැතුව කෙලින්ම ඒක කතා කරන්න. එතකොට මේක චුට්ටක් ඉන්න මම ඒක බලන්න.
ඒක EK යෝෂයක් ඒක ඒ අවස්ථාව එතකොට අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම ඒ කොටස කවයි කියන එක එතකොට EK යෝෂයක් වෙනවා ඒක කවයි කියලා කියන්නේ සුරතල් එහෙම නැත්නම් හුරුබූටි කියන අවස්ථාව කවයි මේ ඊ අකුර ඇදීමක් සිදු වෙන්නේ ඒක EK යෝෂි ඊළඟට කොරේවා ඊළඟ කොටස බැලුවොත් එහෙම කොරේවා කියන්නේ මේක පුරුයි කියලා කියන්නේ පරණ කියන්නේ පුරුයි එතකොට පුරුයි කියලා කියන්නේ පරණ පුරුයි කියලා කියන්නේ පරණ කුත්සු කියලා කියන්නේ සපත්තු දෙක මේක පරණ සපත්තු දෙකක් කියන එක කොරේවා පුරුයි කුත්සු දෙස් ඊළඟ කොටස බැලුවොත් එහෙම ජෝබු කියන එක අපි කලින් ලියලා තියෙනවා මට මතක විදියට ජෝබු නක් කියලා කියන්නේ එතකොට නාකේ යෝෂි ජෝබු ඊළඟ එක බැලුවොත් එහෙම පූජිසං මේ පූජිසං කියන එක පූජිසංවා තකයි යමාදෙස් කියලා දක්වනවා එතකොට තකයි කියලා කියන්නේ උසයි තකයි කියලා කියන්නේ උසයි කියන එක තකයි කියලා කියන්නේ උසයි පූජිසංවා තකයි යමාදෙස් කියන්නේ පූජිසං උස කන්දක් කියන එක පූජිසංවා තකයි යමාදෙස් ඊළඟට කිරේ නා කියන එක එතකොට මේ අවස්ථාවේදී කිරේ නා කියලා දක්වලා තියෙන. එතකොට නාකේ යෝෂක් කලින් ලියලා තියෙන හින්දා ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟ කොටස බැලුවොත් එහෙම අපි චූගොකුවා කියලා දක්වලා තියෙනවා. චූගොකු කියලා කියන්නේ චීනය කියන එකට තමයි අපි චූගොකු කියලා කියන්නේ. චීන ජාතිකයෝ චීනයට කියන්නේ වෙන නමක්. එතකොට අපි ජපානයේ කට්ටිය කියන්නේ චූගොකු කියලා. එතකොට එහෙම මේ භාෂාවට එක කියන විදිය වෙනස් වෙනවා. චූගොකුවා ඕකී කුනිදෙස්. ඕකී කියලා කියන්නේ විශාල කියන එක අපි කලින් ලියාගත්තා. මේ අවස්ථාවේදී එතකොට ලියනවා හිරොයි කියලා කියන්නේ පළල්. එතකොට රටක් කියන එක. ඊළඟ කොටස බැලුවොත් එහෙම කොනෝ කුරොයි මේ අවස්ථාවේදී මේ කොටස බැලුවොත් කොන කුරොයි කබන්වා දරෙනු දෙස්කා කුරොයි කියලා කියන්නේ එතකොට මේ අවස්ථාවේදී කළු පාට කියන එක. එතකොට කොන කුරොයි කබන් කියලා කියන්නේ බෑග් එක. කබන් කියන්නේ බෑග් එක. එතකොට දරෙනු දෙස්කා කාගේද? මේ අවස්ථාවේදී එකට එක්කහුව වෙලා තියෙන තව කේ යෝෂයක් ඊකේ යෝෂයක් ඔමොයි කියලා කියන්නේ බරයි. එතකොට කොන කුරොයි කබන්ව දරිනු දෙස්කා ඊළඟට ඔමොයි කියන එක භාවිතා කරලා ආපහු ඒක ලියන්න කියන එක තමයි දක්වලා තියෙන්නේ. මෙතෙන්ට වෙනකන් අපි කතා කරා. මෙතෙන්ට වෙනකන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දූල පුතාලට අහන්න පුළුවන්. අපි දිගටම හිතන කතා කරගෙන ආව. නමුත් ඒක දූල පුතාලට තේරෙන්නේ නැතනක් තියෙනවා නම් කෙලිම අහන එක වැදගත්. ඒක තේරෙන්නේ නැතිව තියාගෙන ඉන්නවට වඩා පොඩ්ඩක් ඒක අහන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. ප්‍රශ්න නැත්නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස එහෙනම් ඕකේ අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මෙතනදී අපි මේ කොටසේදී කතා කරේ එතකොට අපි කලින් මෙතෙක් වෙලා කතා කරේ නාකේ යෝෂි ඊළඟට ඊකේ යෝෂි කියන දෙකක් තියෙනවා. එතකොට ඒ කේයෝෂි එතකොට කේයෝෂි එතකොට මේ නාකේ යෝෂි වෙන්න පුළුවන් ඊකේ යෝෂි වෙන්න පුළුවන්. ඒකට පිටිපස්සෙන් අපි දානවා මේෂි කියලා කියන්නේ නාම පදයක්. නාකේ යෝෂි හරි ඊකේ යෝෂි හරි තියෙනවා. ඊට පස්සේ නාම පදයක් තියෙනවා කියන එක. එතකොට නාම පදයකට ඉස්සරහින් අපි ලියනකොට මේ නාම පදයකට ඉස්සරහින් ලියනකොට අපි ඊ කියන එකයි නා කියන එකයි අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ.
එතකොට ඒක තමයි අපි කතා කරේ. එතකොට අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම රේනයෝනි ඊනසයි. රේනයෝනි ඊනසයි කියලා දක්වලා තියෙනවා. එතකොට මේ උදාහරණ විදියට කියන්න කියලා දක්වලා තියෙනවා. උදාහරණ විදියට කියන්න කියන එක තමයි එතන දක්වලා තියෙන. අපි ඒක බැලුවොත් එහෙම කොක්කෝ කබන් කියලා දක්වලා තියෙනවා. එතකොට මේක කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට ඒක නාමපද ඒවා පිළිවෙලට තියලා තියෙන එක විතරයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අපි මේකෙදී රේනයෝනි ඊනසයි කියන එකේදී එතකොට මෙතන නාමපද තියලා තිනවා. ඒක අපිට වාක්‍යයක් බවට පත් කරන්න කියන එක තමයි තියෙන්නේ. මෙතන තියෙන නාමපද ටික අපිට වාක්‍යයක් බවට පත් කරන්න තියෙන්නේ. අපි ඒක බැලුවොත් එහෙම කොකෝනි කබංග අරිමස්. කොකෝනි කබංග අරිමස්. කොකෝනි කබංග අරිමස්. එතකොට මේ අවස්ථාව එතකොට අපි බැලුවොත් එහෙම කොකෝනි කබංග අරිමස්. එතකොට කොකෝ කියන එකට පිටිපස්සෙන් ඒ ස්ථානයක් අපි දක්වන නිසා එතකොට මෙතන නී කියන ස්ථානයකදී අපි ස්ථානයක් පිටිපස්සට නී කියන එකයි දේ කියන එකයි දෙකක් එන්න පුළුවන්. නමුත් එතකොට අපි මොනවා හරි දෙයක් තියෙනවා කියන අරිමස් එහෙම ඒ වගේ තියෙනවා කියනකොට නී දේ කියලා කියන්නේ යම් ස්ථානයක දෙයක් කරන විට ක්‍රියාවක් කරන විට ඒ දෙක මතක තියාගන්න දුල පුතාලා. එතකොට මේ අවස්ථාවේදී ඒක ඊටාම වැදගත් වෙනවා. මොකද කබංග අරිමස් කියලා කියන්නේ තියෙනවා. ඒක නිසා අපි කොකෝ කියන එකට පිටිපස්සේ නී කියන එක භාවිතා කරන්නේ. කොකෝනි කබංග අරිමස්. අපි ඊළඟ එක බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී අරිමස් කියලා කියන්නේ තියෙනවා. මේ අවස්ථාවේ තියෙන විට ඒ වගේම ඉන්න විට කවුරු හරි ඉන්න විට මේක එතකොට මේක නී කියන එක භාවිතා කරන්නේ. කොකෝනි කබංග අරිමස් ඊළඟ බැලුවොත් එහෙම අසකොනි සෙන්සේ අසකෝ සෙන්සේ කියලා දක්වලා තියෙනවා. එතකොට අපි ඒක බැලුවොත් එහෙම අසකොනි සෙන්සේගා ඉමස්. සෙන්සේගා ඉමස් කියලා කියන්නේ ඉන්නවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට ඉමස් කියලා කියන්නේ එතකොට මේ මුල් අවස්ථාව එතකොට ඉන්නවා තියෙනවා කියන අවස්ථාව එතකොට නී තියෙනවා නී අරිමස් නී ඉමස්. එතකොට මෙතන තියෙනවා මෙතන ඉන්නවා කියන එක. මේක දුල පුතාලා ඉතුරු ටික කරලා බලන්න. එතකොට මේ අවස්ථාවේ එතකොට මෙතන අසකෝ අපි එකක් බැලුවොත් එහෙම අසකෝ කුරුමා. එතකොට එතන තියෙනවා කියන එක කියන්නේ එතකොට ඒක මේක ඉන්නවා කියන එකයි තියෙනවා කියන එකයි. එතකොට මේ දෙක තමයි එතන කතා කරන්නේ. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී වචන ටික අපි බැලුවොත් එහෙම අසක කියලා කියන්නේ අතන කුරුම කියලා කියන්නේ මෝටර රථය. කුරුම කියලා කියන්නේ මෝටර රථය කියන එක. එතකොට අසකෝ කියලා කියන්නේ අතන කුරුම කියලා කියන්නේ මෝටර රථය කියන එක. අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස අසකෝ රයියොන් කියලා කියන්නේ සිංහයා. රයියොන් කියලා කියන්නේ සිංහයා. අසකෝ කියලා කියන්නේ අතන කුරුම කියලා කියන්නේ එතකොට මෝටර රථය කියන එක. අසකෝ කියලා කියන්නේ එතකොට අතන කියන එක. එතකොට රයියොන් කියලා කියන්නේ සිංහයා. රයියොන් කියලා කියන්නේ සිංහයා. ඊළඟ කොට අපි බැලුවොත් එහෙම එතනට වෙනකම් මම හිතනවා හරි කියලා දුර පුතාලා තේරෙන්නේ නැති කොටසක් තියෙනවා නම් කියන්න. ටිකක් වේගය වැඩි සමහර වෙලාවට වේගය වැඩි නම් කියන්න දුර පුතාලා වේගය වැඩි කියලා අපිට ඒක නිසා ඒක දුර පුතාලට තේරුම් ගන්න බැරි තරම් වේගය වැඩි වුණොත් එහෙම කියන්න. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම කොකෝ කියලා කියන්නේ මෙතන zෝ කියලා කියන්නේ එතකොට මෙතන මේ අලියෙක් කියන එක. අලියෙක් එතකොට මෙතන කොකෝ කියලා කියන්නේ එතකොට මෙතන කියන එක zෝ කියලා කියන්නේ අලියෙක්.
ඊළඟ එක බැලුවොත් එහෙම කොකෝ කියලා කියන්නේ මෙතන කසා කියලා කියන්නේ කුඩය. කසා කියන්නේ කුඩය. අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස එතකොට මේ අවස්ථාවේදී අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම කොකෝ ඊළඟට කොකෝ කියලා කියන්නේ මෙතන කසා කියලා කියන්නේ කුඩය. කසා කියලා කියන්නේ කුඩේ මෙතන අලිය කියන එක සෝ කියන්නේ අලියා. කසා කියලා කියන්නේ කුඩය. කසා කියන්නේ කුඩේ. මෙතන කුඩයක් තියෙයි කියලා කියන අවස්ථාව. එතකොට ඊළඟට අසුකෝ ඊළඟට අතන කියන එක. එතකොට බියෝයින් කියලා කියන්නේ ඉස්පිරිතාලේ. ඉස්පිරිතාලේ කියන එක. එතකොට බියෝයින් කියලා කියන්නේ මේකේ දෙකක් තියෙනවා මේකෙදි බියෝයින් කියන එක. බියෝයින් කියලා කියන්නේ ඉස්පිරිතාලේ අනිත් එක බියෝයින් කියලා කියන්නේ මෙතන රූපලාවන්‍ය ස්ථානය. ලාවන්‍යාකාරය කියන එක. රූපලාවන්‍යාකාරය. බියෝයින් කියලා කියන්නේ එතකොට මේ අවස්ථාවේදී හොස්පිටල් එක. ඒක නිසා ඒක ශබ්ද කරන විදිය වෙනස් වෙනවා. එතකොට බියෝයින්ද ඔව් මේ අවස්ථාවේදී පණ තියෙන දෙයක් නම් ඉමස් කියන එක. එතකොට අරිමස් කියලා කියන්නේ එතකොට මේ පණ නැති දෙයක් අරිමස් කියලා පණ තියෙනවා නම් ඒක ඉමස් වෙනවා. එතකොට අපි සත්තු වල අවස්ථාවේදී නනිග ඉමස්කා කියන කතා කර මිනිස්සු නම් දරිග ඉමස්කා කියන කතා කරා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම තොරි කියලා කියන්නේ කුරුල්ලා. කුරුල්ලා කියන එක තමයි තොරි කියන්නේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට තොරි කියලා කියන්නේ කුරුල්ලා කියන එක. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මෙතන සොකෝ කියලා කියන්නේ ඔතන කියන එක. එතකොට අසොකෝ කියලා කියන්නේ අතන. සෙන්සෙයි කියලා කියන්නේ ගුරුතුමිය කියන. ගුරුතුමිය කියන එක. එතකොට ඒ අවස්ථාව. නෙකෝ කියලා කියන්නේ පූසා. නෙකෝ කියන්නේ පූසා කියන එක. එතකොට ඒක දුලුප් තාලා දාන්නවා. කොකෝ එතකොට කුත්සු කියලා කියන්නේ සපත්තු. ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී අසුකෝ තනකසන් කියන්නේ මේ පුජ්‍යලයක. එතකොට තනකසන් කියන තනක මේ අවස්ථාවේදී මහතා මහත්මිය වෙන්න පුළුවන් ඒ කියන. එතකොට මේ අවස්ථාවේ එතකොට අසුකෝ කියන එක. එතකොට අතන කියන එක. අතන එතකොට තනකසං කියන්නේ එතකොට තනක කියන්නේ එතකොට මහත්මිය හෝ මහත්මිය වෙන්න පුළුවන්. එතකොට ඒ තනකසං කියන පුජ්‍යලය. තනකසං කියලා කියන්නේ ඒක පොලයිට් කරන්න මේ කියන්නේ ඒක මහත්මිය කියන එක තමයි. එතකොට සං කියලා කියන්නේ එතකොට තනක කියලා කියන්නේ පුජ්‍යලය නම. එතකොට ඉන්නවද එහෙම නැත්නම් තියෙනවද කියන එක. එතකොට මෙතනදි කියන්න වෙන්නේ අපි එහෙම ඉන්නවා එහෙම නැත්නම් තියෙනවා කියලා කියනකොට අපි භාවිතා කරන්නේ නී අකුර කියන එක. ඉන්න විට එහෙම නැත්නම් තියෙනවා කියනකොට අපි නී අකුර භාවිතා කරනවා කියලා ස්ථානයේ පිටිපස්සේ ඒක අමතක කරන්න එපා. අපි ක්‍රියාවක් කරනකොට අපි එතනට දී අකුර භාවිතා කරනවා. අපි ඉගෙන ගන්නවා, අපි ලියනවා, අපි කනවා, ඒ වගේ මොකක් හරි අපි ක්‍රියාවක්. එතකොට අපි කරනවා නම් අපි එතනට මොකද්ද කියන්නේ මේ අවස්ථාවේදී මේ දී අකුර. අපි ඊළඟ කොටසට ගියොත් එහෙම එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මෙතනට වෙනකම් මොනවා හරි ප්‍රශ්න එහෙම තියෙනවා නම් දුල පුතාලට අහන්න පුළුවන්. එතකොට මෙතන අපි ගොඩක් එකපාරට කතා කරා. නමුත් ඒ කෙයියෝෂි කියන එක එතන අපහසු දෙයක් නෙවෙයි. එතකොට ඒක දුල පුතාලා එතකොට ඒක භාවිතා කරන විදිය කියන එක. එතකොට එක පැටර්න් එකක් අපි ඉගෙන ගත්තා. තව පැටර්න් එකක් තියෙනවා. එතකොට මේ අවස්ථාව දුල පුතාලා පොඩ්ඩක් ඒක අභ්‍යාස ටික එහෙම කරාම එක දුල පුතාලාට තේරුම් ගන්න පුළුවන්.
අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේදී. එතකොට අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දුල පුතාලා ඒක දාන්න. ඒක ඉක්මනට අහන එක හොඳ වෙයි සමහර වෙලාවට. අපි ඊළඟ පාඩමට යන්න ඉස්සෙල්ලා. අකයි කියන්නේ රතු පාට කියන එක. අකයි කියන්නේ. අකයි කියලා කියන්නේ රතු පාට කියන එක. දුල පුතාලා එම් ප්‍රශ්න නැත්නම් අපි ඊළඟ කොටස පොඩ්ඩක් කතා කරලා අපි පන්ති එතන ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හතරවෙනි එක බැලුවොත් එහෙම හතරවෙනි එක අපි බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී අපි ඒ හතරවෙනි එක අපි බැලුවොත් එහෙම ඒකෙදී ඒෝ මිතේ රේනෝ යෝනි ඊනසයි ඒෝ මිතේ රේනෝ යෝනි ඊනසයි ඒ කියලා කියන්නේ පින්තූරය. ඒ කියලා කියන්නේ පින්තූරේ. මිතේ කියලා කියන්නේ බලලා. පින්තූරේ බලලා. රේනෝ යෝනි කියලා කියන්නේ එතකොට මේ අවස්ථාවේදී රේ කියලා කියන්නේ එතකොට මේ උදාහරණේ විදියට එතකොට මෙතන මේ කියන්න කියන එක තමයි කියන්නේ. රේනෝ යෝනි කියලා කියන්නේ එතකොට මෙතන උදාහරණේ විදියට මෙතන කියන්න කියලා කියන්නේ. බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට මෙතන රේ කියන එකේ දක්වලා තියෙන එතකොට මේ ඒෝ මිතේ රේනෝ යෝනි ඊනසයි කියලා කියන්නේ මේ උදාහරණ විදියට පින්තූරේ බලලා උදාහරණ විදියට කියන්න කියලා දක්වලා තියෙනවා. උදාහරණය අපි බැලුවොත් එහෙම සුක්වේන උවේනි තොකේග අරිමස්. සුක්වේ කියලා කියන්නේ එතකොට මේසේ කියන එක. එතකොට මෙතන මේ මේසේ උඩ ඔරලෝසුවක් තියෙනවා කියලා දුල පුතාලට පේනවා. මේසේ උඩ ඔරලෝසුවක් තියෙනවා කියන එක. එතකොට අපි ජපන් භාෂාවේ පෙන්නන්නේ කොහොමද කියන එක. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේසේ කියලා කියන්නේ සුකුවේ කියන එක. මේසේ කියලා කියන්නේ සුකුවේ කියන එක. එතකොට සුකුවේන උවේනි මේසේ උඩ සුකුවේන උවේනි. ඒක දුල පුතාලා මං හිතන්නේ තේරෙනවා ඇති කියනවා. සුකුවේන උවේනි කියලා කියන්නේ මේසේ උඩ. මොකද්ද තියෙන්නේ? තොකේග අරිමස්. තොකේ කියලා කියන්නේ ඔරලෝසුවක් තියෙනවා. අපි සිංහල භාෂාවෙන් කියන විදියමයි. ඔරලෝසුවක් තියෙනවා. තොකේග අරිමස්. එතකොට මේසේ උඩ සුකුවේන උවේනි තොකේග අරිමස් ඔරලෝසුවක් තියෙනවා කියන එක. එතකොට අපි මෙතනට වෙනකන් අපි කතා කරා. එතකොට ටිකක් වේගෙන් කතා කරලා දුල පුතාලා තේරෙන්නේ නැති කොටසක් තියෙනවා නා පොඩ්ඩක් ඒක අහන්න. එතකොට මේ අවස්ථාවේදී මෙතන මේක දුල පුතාලා මේ කොටස වෙනකන් කරලා බලන්න මේ හතරවෙනි කොටස වෙනකන්. එතකොට මේකේ තේරෙන්නේ නැති කොටස් මේකේ ඉකේ කියලා කියන්නේ පොකුණ කියන එක. ඉකේ කියලා කියන්නේ මේ පොකුණ කියන එකට තමයි ඉකේ කියලා කියන්නේ. මෙතන බැලුවොත් එහෙම ජිතෙන්ෂා මේක උච්චි. මේක උච්චි කියන උච්චි. එහෙම නැත්නම් ඊයේ කියන එක. එතකොට මේක උච්චි වලට වඩා ඊයේ කියන එක ඊයේ. මේක ජිතෙන්ෂා. ජිතෙන්ෂා කියන එක එතකොට මෙතන එන්නේ. අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස පුදෙබකෝ කියලා කියන්නේ පැන්සල් පෙට්ටිය කියන එක. මෙතන මේකෙදී අපිට එම්පිසු කියලා කියන්නේ පැන්සල්. මෙතන රහිමු කියලා කියන්නේ මේ පුජ්‍යලයා නම. සිං කියලා කියන්නේ මේ පුජ්‍යලයාගේ නම. තේබුරු කියලා කියන්නේ එතකොට මේ ටේබල් එක කියන එක තමයි තේබුරු කියලා කියන්නේ. බනාන කියන්නේ කෙසෙල් කියන එක තමයි මෙතන බනාන කියලා දක්වලා තියෙන්නේ. ඊළඟට කී කියලා කියන්නේ ගස කියන එක. ඉනු කියලා කියන්නේ බල්ල කියන එක. මෙතන පුටුවට කියන්නේ ඉසු කියලා. ඊළඟට ඌසට කියන්නේ නෙකෝ කියලා. ඊළඟට තොනාරි කියලා කියන්නේ අල්ලපු කියන එක. අල්ලපු.
අරිපු සංකේ එතකොට අරිපු සංගේ මොකක්ද තියෙන්නේ මෙතන තියෙන්නේ මොකක්ද කියලා මේ කියන්නේ ස්පිතාලෙට කොහොමද කියන්නේ අපි කලින් කතා කරා. එතකොට මේක ඉස්කෝලේ එතකොට ගුරුවරයා ඉන්නවා ළමයි ඉන්නවා එතකොට මේ කොහොමද ඉන්නේ කියන එක එතකොට හිකිදාශි කියලා කියන්නේ ලාච්චුව කියන එක. මේ අවස්ථාවේදී ලාච්චුව කියන එක එතකොට ලාච්චුව ඇතුලේ මොකක්ද තියෙන්නේ ඩික්ෂනරියක් ජිෂෝ කියන එක. ජිෂෝ ඒ කියන්නේ ඩික්ෂනරියක් තියෙනවා කියන එක. එතකොට ලාච්චුව ඇතුලේ ඩික්ෂනරියක් තියෙයි කියලා කොහොමද අපි කියන්නේ? මෙතනට වෙනකන් දූල පුතාලා කරලා බලන්න අපි මෙතනින් අදට පන්ති අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. 7 ශ්‍රේණියේ ගණිතයේ පන්තියේ ඉන්න දූල පුතාලා ඔහොමම ඉන්න අනිත් දූල පුතාලා ඒක ලොග් අවුට් වෙන්න අපි අදට පන්තිය මෙතනින් අවසන් කරනවා දූල පුතාලට සුබ රාත්‍රියක්. Sayonara sensei. Okay, sayonara. Dula putala හැමෝටම sayonara.